තෙරුවන් සරණයි සියලු දෙනාටම. බෞද්ධ රූපවාහිනිය පුවත සංනිවේදනය කරන උතුම් වූ දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. ධර්ම දේශනාව පවත්වන්නට අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ ධම්සභා මණ්ඩපයට වැඩම කොට පදාළ මරදම් කඩබල තෝරුවැබ කදිරාගම ඉසිපතන අරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද කොළඹිස්සේ විමුක්තිරතන ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. කොට්ටාවේ පදිංචි බී.එම්. විරසිංහ මෑණියන් ඇතුළු පින්වත් පිරිස අයුතුම් වූ ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සංනිවේදනය කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස වස්සිකාවිය පුප්පානි මද්දවානි පමුංචති ඒවං රාගංච දෝසංච විප්පමුත්තංචේව භික්ඛවෝති. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දසබලධාරී සර්වඥ බුදුපියාණන් වහන්සේට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දසබලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන නෛර්යානික වූත් පරම ගාම්භීර වූත් සීසත් ධර්මරත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දසබලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඖරස පුත්‍ර බඳු වූ අෂ්ටාරි පුජ්‍යල මහා සංඝරත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. වාසනාවන්ත කාරුණික පින්වත්නි, දැන් මේ පින්වත් පිරිස ලෞතර භාග්‍යවතුන් වහන්සේ සසරේ ලෝක සත්වයන් එතර කරවන්නෙමි කියන අදහසින් යුක්තව දස පාරමී දස උපපාරමී දස පරමත්ත පාරමී සම්පූර්ණ කරලා බෝමුලරා වැඩ ඉඳිමින් දස බිම්බරක් මරසින් පරදවලා මේ මහා භද්‍ර කල්පයේ සතර වෙනුව ගෞතම නමින් සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වුණා. තථාගතයන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා බරණැස ඉසිපතනාරාමයට වැඩම කරලා පංච වග්ගයේ භික්ෂුන් වහන්සේලා ප්‍රධාන දෙවි බඹුන්ට ධර්ම දේශනා කරලා අඤ්ඤා කොණ්ඩඤ්ඤ තවුසානෝ සෝවාන් ඵලයේ පිහිටුවා ඒ බික්කු භාවයෙන් පැවිද්ද හා උපසම්පදාව ලබා දී මේ ශාසනය ආරම්භ කරන්නට යෙදුණා. දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේදී බ්‍රහ්මයෝ 18 කෝටියක් මහරහත් ඵලයට පත් වුණා. දෙවියෝ අසංකේයයක් දෙනා සෝවාන් ඵලයට පත් වුණා. පිළිවෙලින් වප්පපද්දිය මහානාම අස්සජී යන තවුසානන් වහන්සේලාද මාර්ගඵල ලැබමින් ශාසනය පැවිදි වුණා.
යසකුල පුත්‍රයා ප්‍රධාන 55 දෙනත් පැවිදි වුණා. කොසල් රජ්ජුරුවන්ගේ ඥාති ඒ සොහොයුරෝ වන බද්ධවග්ගිය කුමාරවරු 30 දෙනත් පැවිදි වුණා. මේ විදිහට දසත ධර්ම ප්‍රචාරය සඳහා රහතන් වහන්සේලා පිටත් කළ හැරියා. තථාගතයන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කරලා තුම්බෑ ජටිලයන් දමනය කරලා ශාසනය පිහිටවන්ට යෙදුණා. මේ විදිහට වැඩිය 69ක් වූ රහතන් වහන්සේලාත් බුදුරජාණන් වහන්සේත් නිසා ඉතා ඉක්මනින්ම මේ ධර්මය මුළු භාරතය පුරාම ව්‍යාප්ත වුණා. උග්ගටිතඥ පිරිසක් වශයෙන් හිටියේ බණපදයක් අසන සැනින්ම මාර්ගඵල ලැබුවා. සෝවාන් වුණා. බුදුන් උදෙසාම ඉපදිච්ච පිරිසක්. ඒ ශාසනයම නිවන් දකින්න පෙරම් පුරාගෙන ආපු පිරිසක්. ඒ නිසා ඉක්මනින් නිවන් පුරයට පත් වුණා. ඉතින් අන්න ඒ විදිහට ශාසනයේ දසත පැතිරී යනකොට නොයෙක් නොයෙක් කුලවලින් නොයෙක් නොයෙක් ජාතිවලින් කලින් නොයෙක් ආගම් අදහද හිටපු අදහගෙන හිටපු පිරිස් ඇවිල්ලා පැවිදි වෙන්න පටන් ගත්තා. ක්‍රමයෙන් ශාසනය ව්‍යාප්ත වෙමින් පවතිනවා. මේ අතර කාලේ තථාගතයන් වහන්සේ දෙව්රම් මහා විහාරේ වැඩ ඉන්නවා සවැත් නුවර. භික්ෂුන් වහන්සේලා 500ක් බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණිලා බණ අහලා දහම් ගැටළු විසඳාගෙන භාවනා කමටහන් ඉගෙනගෙන වනයේට වැඩියා භාවනා කරන්න. භාවනා කරන්නට වැඩලා මේ ස්වාමින් වහන්සේලා ඉක්මනින්ම බලන්නේ රහත් වෙන්න කොහොම හරි. සංසාර ගමන නිමා කරගන්න. එක වේලයි දානේ වළඳන්නේ. පිණ්ඩපාතේ වැඩියා දාන ටිකක් වහගෙන වැළඳුවා. ගහක් මුලකට වුණා භාවනා කළා. වෙන කිසිම දෙයක් නෑ. ඉතින් එක දවසක් පාන්දරම මේ ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාතේ ගිහිල්ලා දාන එහෙම අරගෙන ඉන්නකොට පින්වත්නි දෑසමන් මල් ගහක්. ඒ කියන්නේ සමම්පිච්ච මල් ඒ වැලක් දැකලා පාන්දරම මේ පිපිලා තියෙන දෑසමන් මල් දැකලා මේ ස්වාමීන් වහන්සේලා හිතනවා මේ දෑසමන් මල් මේ විදිහට තිබිලා පර වෙලා බිමට වැටිලා යනවා. මේ පිපිලා තියෙන සමන් මල් බිම වැටෙන්න කලින් අපි 500 දෙනාම කොහොම හරි රහත් වෙන්න ඕන. ඒ කියන්නේ මේ උදේ කාලයේ ඇතුළත ඉර බහින්න කලින් හවස් වෙලාවේ අපි රහත් වෙන්න ඕන කියලා මේ ස්වාමීන් වහන්සේලා හිතට මහා වීරියක් ගත්තා. එකලාව තනියම උන් වහන්සේලා භාවනා කරන සුදුසු පරිසරයන් වලට යමු වුණා. සමහර ස්වාමීන් වහන්සේලා සක්මන් කරනවා. සමහර ස්වාමීන් වහන්සේලා පරියන්කෙන් භාවනා කරනවා. මේ විදිහට වැඩ ඉන්න සංඝ පිරිස දෙවුර මේ වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ දිවස් නුවණින් දැක්කා. මහා කරුණා සමවතට සමවැදෙන වෙලාවේ උන්වහන්සේගේ දිවස් නුවණින් දැක්ක මේ භික්ෂුන් වහන්සේලා 500 නමක් රහත් වීම සඳහා මේ සමන් මල් පරවී බිම පතිත වෙන්න කලින් රහත් වෙන්න ඕන කියන දැඩි අදිෂ්ඨානයකින් භාවනා කරනවා. ඉතින් මේ භික්ෂූන්ට අනුග්‍රහය දක්වන්න ඕන පිහිට වෙන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ දෙව්රම් මහා විහාරයේ ඉඳ විහාරයෙන් අතුරුදහන් වෙලා අර භික්ෂූන් ඉදිරියේ පෙනී හිටියා. භික්ෂූන් ඉදිරියේ පෙනී ඉඳලා බුදුරජාණන් වහන්සේ මේ 500ක් භික්ෂූන්ට මේ ගාථාව මාතෘකාව කළ ගාථාව වදාලා. වස්සිකාවිය පුප්පානි
මද්දවානී පමුංචති ඒවන් රාගංච දෝසංච මෝහං විප්පමුත්තංචේව භික්ඛවෝ කියලා. මෙහි කියවෙන්න පින්වත්නි දෑසමල් මල් පිපී තිබෙන ඒ මල් වැලක නැතන් මල් ගසක හවස් වෙනකොට මල් නටුවෙන් ගිලිහෙනවා. නටුවෙන් ගිලිහිලා ඒ වැල ඒ මල් තමන්ගේ තුළින් අතහරිනවා. එතකොට මල් සේරම බිම පතිත වෙනවා. ආං ඒ වගේ ඒවන් රාගංච දෝසංච මෝහං. ඒ විදිහට රාග දේශ මෝහ අර මල නටුවෙන් ගැලවිලා වැටෙන්නා වගේ රාග දේශ මෝහ විප්පමුත් තංචේව භික්ඛවෝ. මහණෙනි ඒ ආකාරයෙන් මේ රාග දේශ මෝහද අත්හැරලා දාන්න ප්‍රහාණය කරලා දාන්න කියලා තථාගතයන් වහන්සේ අවවාද දුන්නාර. මල් නටුවෙන් ගිලිහි බිම පතිත වෙන්න වගේ సంతානයේ නැමැති ගසේ කෙලෙස් නම් වූ පිපී තිබෙන මල් ටික ගලවා දමන්ට ඉවත ළමන්ට කියලා උන්වහන්සේ අවවාද දුන්න. මේ අවවාද මේ භික්ෂූන් වහන්සේලා 500ම පිහිටුනා. 500 දෙනා වහන්සේලාම අර පිච්ච මල් දෑසමන් මල් පිපිච්ච මල් පරවිලා නටුවෙන් ගිලිහෙන්ට පෙර සව් කෙලෙසුන් නසා මහරහත් ඵලයට පත් වුණා කියලා සඳහන් කළා. ඒ කියන්නේ හිතෙන් රාග දේශ මෝහ ගලවා දැම්මා. පින්වත්නි අපිත් ওই ටික තමයි කරගන්න ඕන. මොකද්ද? අපේ සිතෙත් පවතිනා වූ රාගය, දෝෂය, මෝහය කියන මේ අකුසල හේතු. මේ තුනට කියන්නේ අකුසල හේතු කියලා. ඇයි අකුසල හේතු කියන්නේ? සෑම අකුසලයක්ම බිහි කරවන්නට හේතු වෙන්නේ මෙන්න මේ තුන් දෙනා. රාග දේශ මෝහ. ඒ නිසා මේවට කියනවා අකුසල හේතු කියලා. අලෝභ ද්වේෂ මෝහ කියන්නේ කුසල හේතු. රාග දේශ මෝහ අකුසල හේතු. අලෝභ ද්වේෂ මෝහ කුසල හේතු. රාගය කියන එක ගත්තහම රාග කියන්නේ ඇලීමට රාගය. එතකොට පින්වත්නි මේ රාග වර්ග තුනක් තියෙනවා. ඒ කියන්නේ ඇලීම් වර්ග තුනක් තියෙනවා අපි ළඟ. මොනවාද? කාම රාග. අනිත් එක රූප රාග. අනිත් එක අරූප රාග. ඔන්න රාග වර්ග තුන. කාම රාග කියන්නේ පංච කාමයට තියෙනා වූ දැඩි ඇල්ම. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන වස්තු හා ක්ලේශ කියන කාමයන් කෙරෙහි තියෙනා වූ දැඩි ඇල්ම කාම රාගයයි. විශේෂයෙන්ම ස්ත්‍රී පුරුෂාදි වශයෙන් තියෙනා වූ බන්ධනය. ඒ විතරක් නෙවෙයි යාන වාහන මිල මුදල් ගේ දොර ඉඩකඩම් මේ හැම දෙයකටම තියෙන මොනවා හරි ඇහැට පෙනෙන යමක් ඇද්ද? ඇහැට හා ඇහැට පෙනෙන යමක් ඇද්ද? ආන්ගේ සියල්ල කෙරෙහි හිත ඇලෙනවා නම් ඒක කාමරාගයයි. ඊළඟට කන හා කනට ඇහෙන යමකට ඇලෙනවා නම් එය සද්ද රාගය. ඒකට කියනවා කාමරාගය කියලා. ඇහැට පේන රූපවලට ඇලීම රූප රාගය. ඒ කියන්නේ මෙතන මේ ඇහැට පේන රූප වස්තුන් කෙරෙහි තියෙන රූප රාගය. අර මුලින් කිව්ව රූප රාගය නෙවෙයි මේ. හැබැයි පටල ගන්න එපා. ඊළඟට ඇහෙන ශබ්දවලට කන හෝ ශබ්දවලට තියෙන
රාගය, සද්ද රාගය, නහයට ගඳ සුවඳට තියෙන රාගය, ඇල්ම, ගන්ධ රාග, දිවට සහ එන රසයන්ට තියෙන ඇල්ම, රස රාගය, කයට හා එන පහසට තියෙන ඇල්ම, පොට්ටබ්බ රාග, ඊළඟට ඇහෙන් කනෙන් නහයෙන් දිවෙන් කයෙන් ආපු දේවල් පිළිබඳව මනසින් ඒ කාම වස්තුන් පිළිබඳව සිහි කර කරා කල්පනා කර කර ආසාවෙන් ඇලිලා ඉන්න කැමති එක ධම්ම රාගයයි. ධනමතා මනස දෙන්නා අරමුණු කෙරෙහි තියෙන ඇල්ම. ඉතින් ඔන්න ඔය කාම රාගය පින්වත්නි සකදාග සෝවාන් වුණාට කාම රාගය නැති වෙන්නේ. සෝවාන් වෙනකොට වෙන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසය නැති වෙනවා විතර. කියන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් මිදලා සම්මා දිට්ඨියට පැමිණෙනවා, නිවන් මාර්ගයට බැස ගන්නවා. සකදාගාමි වෙනකොට කාම රාගයේ 50%ක් නැති වෙනවා. අනාගාමි වෙනකොට කාම රාගයේ 100%ක්ම නැති වෙනවා. හැබැයි අනාගාමි කෙනා ළඟ රූප රාග අරූප රාග දෙක තියෙනවා. ඔන්න එතකොට මෙහෙම මතක තියාගත්තා නම් හරි 11 කාම භූමියේ කාම වස්තුන්ට හා පුජ්‍යලයන්ට තියෙන ඇල්ම ආයතන පහෙන් ඇලෙන බවට කාම රාගය කියනවා. ලෝභය. ඊළඟ රූප රාග කියන්නේ පින්වත්නි රූපාවචර ධ්‍යාන 5ක් තියෙනවා. ආන්ගේ රූපාවචර ධ්‍යාන 5ට සහ රූපාවචර බ්‍රහ්ම ලෝක 5ක් තියෙනවා. ආන්ගේ රූපාවචර ධ්‍යානයන්ට හා රූපාවචර බ්‍රහ්ම ලෝකයන්ට තියෙන කැමැත්ත ඇලෙම රූප රාගයයි. ඒ කියන්නේ පළවෙනි ධ්‍යානෙට. දැන් පළවෙනි ධ්‍යානෙට සමවැදිච්ච කෙනෙකුට ඒකෙම ඇලිලා ඉන්න තමයි හිතෙන්නේ. එතන තියෙන සැපේ හින්දා. දැන් ඉතින් භාවනා කරලා හිත දියුණු කරගත්ත කෙනෙක් තමයි මෙව්ව දන්නේ. නැත්තම් දන්නේ නැහැ. පඨම ධ්‍යානෙට ගිය කෙනෙක් තමයි ඒක දන්නේ. ඉතින් මේ පළවෙනි ධ්‍යානේ බොහෝ සැපයි පින්වත්නි. මේ පළවෙනි ධ්‍යානෙට සමවැදුනහම ඒ තියෙන සුඛයට මේ සත්තු ඇලෙනවා. ඒ තමයි රූප රාගය. ඊළඟ දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ කියලා භාවනා කරලා හිත දියුණු කිරීමෙන් මේ ධ්‍යාන හතරට සමවැදෙනවා. ආන්ගේ ධ්‍යාන හතරට සමවැදෙනකොට හිතේ තියෙන ඒ ඇල්ම රූප රාගය. ඊළඟට කෙනෙක් ආන්ගේ ධ්‍යාන වඩලා මරණයෙන් පස්සේ බ්‍රහ්ම ලෝකෙ උපදින්න කල්පනා කරනවා. පළවෙනි ධ්‍යානයට අනුව බ්‍රහ්ම ලෝක 3ක් තියෙනවා. බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම. දෙවෙනි ධ්‍යානයේ ඉඳලා මරණුත් පරිත්තාප, අප්පමානාප, ආභස්සර. තුන්වෙනි ධ්‍යානයේ ඉඳලා මරණුත් පරිත්ත සුභ, සුභකින්න, කප්පමාන සුභ. හතරවෙනි ධ්‍යානයේ ඉඳලා මරණුත් වේහප්පල. ඔන්න ඔය විදිහට ආන්ගේ බ්‍රහ්ම ලෝකවල ඉපදෙන්න කැමති. අර ධම්මචක්කේ පවත්වන සූත්‍රය කියන්නේ බ්‍රහ්ම ලෝක ගැන නේද? බ්‍රහ්ම පාරිසජ්ජානං දේවානං සද්දං සුත්වා බ්‍රහ්ම පුරෝහිතා දේවා සද්ද මනුසාවේසු. එහෙම ඒ තියෙන ඒ බ්‍රහ්ම ලෝකවල හා ඒ රූප ධ්‍යාන වලට තියෙන ඇල්ම රූප රාගයයි. ඒතොර අනාගාමි ඵලයට පත් උනත් මේ ටික තියෙනවා. ඊළඟ අරූප රාග කියලා කියන්නේ අරූපාවචර ධ්‍යානයන්ට හා අරූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදින්න තියෙන කැමැත්ත. නැවත නැවත අරූප ධ්‍යාන වලට සමවදින්න තියෙන කැමැත්ත, අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉපදෙන්න තියෙන කැමැත්ත. මොනවද? ආකාසානං ඡායතන, විඥානං ඡායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා ඥා සංඥායතන කියන මේ අරූප ධ්‍යාන වලට සමවදින්න කැමැති. සද්දයක්වත් ඇහෙන්නේ නැහැනේ අරූප ධ්‍යාන වල සමවැදුනහම. දැන් ආලාර කාලාම, උද්දකාරාම, පුත්තාදී තවුසෝ ආන්ගේ තැන් වලට සමවැදිලා හිටියේ. එයාලා හිටියේ ඒක තමයි පරම සැප කියලා. බුදුහාඳුර අවබෝධ කළා ඒ පරම සැප නෙවෙයි කියලා. ඒතර ආන්ගේ ධ්‍යාන වලට සමවැදිලා ඒ තුලින්ම ඇලිලා ඉඳීම අරූප රාගය. ඊළඟට ආකාසඤ්ඤායතන බ්‍රහ්ම ලෝකේ, විඥානං ඡායතන බ්‍රහ්ම ලෝකේ,
ආකින්චඤ්ඤායතන බ්‍රහ්ම ලෝකේ, නේව සංඥා ඥා සංඥායතන කියන බ්‍රහ්ම ලෝකේ මේ වගේ ඉපදෙන්න තියෙන කැමැත්ත අරූප රාගයයි. දැන් එතකොට මේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියලා ලෝක තුනයිනේ. එහෙනම් මේ තුන් ලෝකයේ කෙරෙහි යම් ඇලීමක් ඇද්ද? ආන් ඒ තියෙන ඇල්මට කියනවා මොකද්ද? රාගය කියලා. ඒ රාග වර්ග තුනයි. පැහැදිලිද? අන්න ඊළඟට පින්වත්නි මෙන්න මේ රාගය හිතින් අර පිච්ච වැලෙන් පිච්ච මල ගිලිහෙන්නක් මෙන් අපේ සිතෙන් මෙන්න මේ රාගය අත්හරින්න කියලා වදාලා. ඊළඟට දෝෂය. ඒ කියන්නේ තරහ, ද්වේෂය. පටිඝය කියලාත් කියනවා. මේ තරහ, ද්වේෂය, පටිඝය ගත්තාම මේ ඉන්න මිනිස්සු තුල 10 ආකාරයකට මේ ද්වේෂය උපදිනවා. දස ආඝාත වස්තු කියලා. ඒ කියන්නේ ආඝාත කියන්නේ ගැටීම, තරහ. කොහමද? ඔන්න හිතේ ගැටෙනවා, තරහ ඇති කරනවා. මේ කෙනා මගේ තරහකාරයා. මෙයා අතීතේ මට තරහ වෙලා හිටියා. මෙයා අනාගතේ මට තරහ වෙයි කියලා එයා කෙරෙහි ගැටෙනවා. දැන් ඒ වෙලාවේ ගැටිලා ඉඳලා ගැටෙනවා. එක්කෝ ඉස්සර මේ මෙහෙම කරානේ කියලා ඉස්සර කරපු දෙයක් අල්ලගෙන ගැටෙනවා. නැත්තම් අනාගතේ ගැටෙයි. දැන් නම් ඔහොම හිටියට ඉදිරියේදී මොනවා කරයිද දන්නේ නැහැ කියලා විශ්වාස කරන්න එපා කියලා ඔන්න අනාගත කාලය ගැන අල්ලගෙන ගැටෙනවා. තුනයි. ඊළඟට මේ කෙනා මේ යම්කිසි කෙනෙක් ගත්තොත් මගේ ඥාතියෙකුට, මගේ හිතවතෙකුට, මගේ ඥාතියෙක් හෝ හිතවතෙක් එක්ක මෙයා තරහයි. ඒ හින්දත් අපිත් තරහයි. අපිට තරහ නැහැ. හැබැයි අපේ කෙනෙක් එක්ක එයා තරහයි. ඊළඟට අතීතයේ මෙයා අපේ කෙනෙක් එක්ක තරහව හිටියා. ඒ හින්දා අපි යා කෙරෙහි තරහ ගන්නවා. ඊළඟට අනාගතේ අපේ පිරිසත් එක්ක මෙයා තරහ වෙයි කියලා දැන් තාම තරහ වෙලත් නැහැ. හැබැයි දැන් ඉඳලා තරහ ගන්නවා. චර 6යි. ඊළඟට මේ කෙනා අහවල් කෙනා මගේ හතුරන් එක්ක මිත්‍රයි. එයා අපිත් එක්කත් මිත්‍රයි. හැබැයි එයා හතුරු එක්කත් මිත්‍රයි. ඒ හින්දා ඇත්ත එක තරහ වෙනවා. දැන් එහෙමනේ. දැන් සමහරු ඉන්නවා මගෙත් එක්ක තරහයි නම් එයා තමන්ගේ හතුරත් එක්ක තව තමන්ගේ මිත්‍රෙක් කතා කරලා එයත් එක්ක තරහ වෙනවා. පන්සල් වල එහෙම අපිට හරි ප්‍රශ්න තියෙන්නේ. ඇයි? දැන් 10ක මහත්තයෙක් දෙන්නෙක් ගත්තාම ඒ දෙන්න තරහයි. එතකොට එක 10ක මහත්තයෙක් එයත් එක්ක තරහයි කියලා අපිත් එයත් එක්ක තරහ වෙන්න ඕන. නැත්තම් අපිත් එක්ක තරහ වෙනවා. අපි එයත් එක්ක කතා කරගෙන මූණ පුංචි කරගන්නවා. හාඳුරුත් ඒ පැත්තරන් කියලා. ඒ කියන්නේ ඒ තරම් ලදරු මානසිකත්වයක් තියෙන්නේ. මේ මනුස්ස ලෝකේ ඉන්න මේ මිනිසුන්ගේ ස්වභාවය මේ කියන්නේ. සමහර විට ওই ලදරු මානසිකත්වය අපි ළඟත් තියෙනවා. අපි කෙනෙක් එක්ක තරහයි නම් අපේ මිත්‍රයොත් එයත් එක්ක තරහ වෙනවා. තරහ වුනේ නැත්නම් අපි එයත් එක්ක තරහ වෙනවා. ඊළඟට අතීත කාලේ මගේ හතුරන් සමග මිතුරුව හිටියා කියලා එයත් එක්ක වෛර කරනවා. අනාගත කාලේ මෙයා මගේ හතුරොත් එක්ක මිතුරුව ඉඳී කියලා තරහ ගන්නවා. ඔන්න ඔය විදිහට නව ආකාරයකට අපි ආඝාතය නැත්තම් පටිඝය
ගැටීම ඇති කරගන්න. ඊළඟට අනික තමයි ඒ ස්වභාව ධර්මය නිසා. ඔන්න යනකොට මොකක් හරි ගලක හරි පය වදිනවා. පය වැදුනහම මොකද කරන්නේ? තරහ ගිහලා ආයෙත් පාරක් ගන්නවා ගලට. මේ ගල හින්දා තමයි පය වැදුනේ කියලා. පය වැදුනේ ගල හින්දා නෙවෙයි. එයාගේ සිහියක් නැති හින්දා. ආන් එහෙම සීතල වැඩි වෙනකොට තරහ යනවා. බඩගින්න වැඩි වෙනකොට තරහ යනවා. නිදිමත වැඩි වෙනකොට තරහ යනවා. වැසිකිලි කැසිකිලි යන්න අපහසු වෙනකොට තරහ යනවා. දැන් ඔය ඈත බස් එකක එහෙම ගමනක් යනකොට සමහර විට වැසිකිලි කැසිකිලියට යන්න අවශ්‍යතාවයක් වෙනවා. ඩ්‍රයිවර් මහත්තයා හරි කියනවා නවත්තන්න කියලා. ඇහුන්නේ නැහැ වගේ යනවා. අන්තිමේදී මොකද වෙන්නේ? කෑ ගහගෙන නැගිටිනවා සමහර විට. ඒ කාරණේනොත් අපි ගැටෙනවා. ඔය විදිහට මේ ලෝකෙ මිනිස්සු පින්වත්නි පුංචි දෙයටත් ගැටි ඉන්නේ. ගෙවල් වල ගත්තාම නැන්දම්මාලා ඒලිලා මාමයි වෑනයි නම් ගැටෙනවා අඩුයි. එයාලා ඉතින් ටික කලාතුරකින් තමයි ගැටෙන්නේ. හැබැයි නැන්දම්මලා ඒලිලා නම් නිතරම ගැටි ඉන්නේ. ඔන්න ඔය විදිහට මොන කාරණා නිසා හෝ හිතේ ගැටෙනවා නම් ද්වේෂයක් ඇති වෙනවා නම් ආන් ඒ ද්වේෂය පෝෂණය කරන කෙනා මරණින් පස්සේ බොහෝ දුක් ඇති සතර අපාවල උපදින්න වෙන්නේ. ආන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ද්වේෂයත් අත්තරින්න කියලා වදාලා. ඊළඟ මෝහය. මෝහය කියන්නේ මුලාව. හිත රවට්ටන ස්වභාවය. මෝහය කියන්නේ සිතුවිල්ලක්. ඒ සිතුවිල්ලෙන් කරන්නේ තමාම රවට්ටනවා. ලෝභයෙන් කරන්නේ ඇලෙන එක. ඒක ලෝභය කියන්නේ සිතුවිල්ලක්. ලෝභය කියන සිතුවිල්ල ස්වභාවය ඇලෙන එක. ද්වේෂය කියන සිතුවිල්ල ස්වභාවය ගැටෙන එක. මෝහය කියන සිතුවිල්ල ස්වභාවය මොකද්ද? රවට්ටන එක. එතකොට අපි මේ අනවරාග සංසාරේ මෝහෙන් අපිම රවට්ට තමයි මේ ඉන්නේ. රැවටිලා. අනුන්ට නෙමෙයි තමන්ට. කොච්චර රැවටිල්ලක්ද කියනවනම්. දැන් අපි හිතන්නේ මට පේනවා. මට පේන්නේ රැවටිලා. මම එක් නෑනේ පේන්න. හැබැයි මට පේනවා. අන්න බලන්න රැවටිල්ල. මට ඇහෙනවා. මට ගන්ධ දැනෙනවා. මට රස දැනෙනවා. මට ස්පර්ශ දැනෙනවා. මට බතක් වෙනවා. මම නැගිටිනවා. මම ඉඳගන්නවා. මම කතා කරනවා. මම ජීවත් වෙනවා. අපේ අහවල් කුලේ අපේ කුලේ අහවල් අපි අහවල් ජාතිය අපි ධනවත්තු අපි කවුද කියලා දන්නවද කියලා අහනවා. ඒ කියන්නේ මොකද්ද? තමන් දන්නේ තමන්ම තමා රවට්ටාලා. තමන් රැවටිලා. බුදුහාඳුරෝ වදාළන්න අත්ත අනත්ත. මෙතන ආත්මයක් නෑ. මෙතන මමෙක් නෑ. මෙතන පුජ්‍යලේ ජීවිතයක් නෑ. ඔය මට පේනවා මට ඇහෙනවා මට ගන්ධ දැනෙනවා මට රස දැනෙනවා මට ස්පර්ශ දැනෙනවා මට මතක් වෙනවා කියන්න කෙනෙක් උතන නෑ. ඔතන කොටින්ම මමෙක් නෑ කියලා වදාලා. එතකොට හැබැයි අපි ළඟ ඒ මම ආයනේ තියෙනවා. එහෙනම් මට පේන්නේ නැත්තම් කොහොමද පේන්නේ? තථාගතයන් වහන්සේ වදාලා චක්කුංච පටිච්ච රූපේ චුප්පාදි චක්කු විඥාන. ඇහත් රූපයත් නිසා ඇහි චක්කු විඥානය පහළ වෙනවා. කියන්නේ ඇහි පෙනීමේ හිත පහළ වෙනවා. එතකොට ඇහැට පේන්නේ රූපේ විතරක් තිබ්බට පේන්නේ. ඇහැයි රූපේ දෙක එකතු වුණ ඵලියට පේන්නේ. එහෙනම්
එතන සිත උපදින්න ඕන චක්කු විඤ්ඤාණය. එතකොට චක්කු විඤ්ඤාණය කියන එකත් මගේ මම නෙවෙයි. අසත් රූපයත් ගැටීම නිසා ඒ මොහොතේ හටගත්තේ සිත. හරියට අර ගිනි කූරයි ගිනි පෙට්ටියයි ගැටෙනකොට ඒ මොහොතේ එතන ගින්දර හටගත්තා වගේ අසත් රූපයත් ගැටෙනකොට එතන චක්කු විඤ්ඤාණය හට ගන්නවා. ඒ හට ගන්නා වූ චක්කු විඤ්ඤාණය ඒ හටගන්න සෙනෙම්ම බිඳිලා යනවා. හැබැයි මේක අපි දන්නේ නැති හින්දා අපි හිතනවා මට පේනවා කියලා. ඊළඟට මට ඇහෙනවා. මට ඇහෙනවා නෙවෙයි සෝතංච පටිච්ච සබ්ජේතු උප්පජ්ජ සෝත විඤ්ඤාණ. කනත් සද්දයක් එකතු වීම නිසා කනේ සෝත විඤ්ඤාණය පහළ වෙලා තමයි ඇහෙන්නේ. ඊළඟ නහයත් ගන්ධයත් එකතු වීම නිසා ගාහන විඤ්ඤාණය පහළ වෙලා තමයි ගඳ දැනෙන්නේ. දිවත් රසයත් එකතු වෙලා ජීවහා විඤ්ඤාණය පහළ වෙලා තමයි රස දැනෙන්නේ. කයත් පහසත් එකතු වෙලා කාය විඤ්ඤාණය පහළ වෙලා තමයි අපිට ස්පර්ශ දැනෙන්නේ. මනසත් අරමුණත් එකතු වෙලා මනෝ විඤ්ඤාණය පහළ වෙලා තමයි අපිට මතක් වෙන්නේ. එතකොට ඇහැ කියන්නේ පින්වත්නි ඒ මොහොතේ හටගන්න එකක්. ඇහැ කියන්නේ රූපය ඒ මොහොතේ හටගත්තේ. ඇහි සිත ඒ මොහොතේ හටගත්තේ කලින් නෑ. දැන් අපි ඇස් දෙක පියාන ඇස්සරලා බලන නිමේෂයේ තමා චක්ඛායතනය පහළ වෙන්නේ. ඇහැ ඒ මොහොතේ උපදින්නේ. රූපයත් ඒ මොහොතේ. ඉතින් හිතත් ඒ වෙලමයි. දැන් මේ බල්බ් එළිය වැටිලා තියෙනවනේ. අපිට පේන්නේ නම් බල්බ් එළිය කකණ්ඩව තියෙනවා වගේ. හැබැයි තප්පරයකට 52 පාරක් මේ බලු එක නිමෙනවපත් වෙනවා. ඒක වේගෙන් සිද්ධ වෙන හින්දා ඒ වේගය අපිට ඇසට අහු වෙන්නේ නැහැ. නැති හින්දා ආලෝකයන් නිතර තියෙනවා වගේ පේනවා. ගඟ ගලනකොට නිතරම ගඟක් තියෙනවා වගේ පේන්නේ. හැබැයි ගඟක් නෑ එතන. ඒ මොහොතේ ජලාංශු ගලා යෑමක්. එතන තියෙන උපාද තීති භංග. අපි ගඟ බලන වෙලාවේදී එතන තියෙන ජල අංශුවක් අපිට පේනවා. හැබැයි ෂණයකින් ඒ ජලාංශුව පහළට යනවා. ඊට උඩහා තිබ්බ ජලාංශුවක් එතෙන්ට එනවා. එතන උපාද වෙනවා මොහොතක් පවතිනවා එතන බිඳෙනවා. ඒක තමයි කියන උපාද තීති භංග. ආන් ඒ වගේ තමයි මේ අපේ ඇහත් මේ දැන් හටගන්නේ. කොහොමද? කම්ම චිත්ත ඍතු ආහාර කියලා අවස්ථා 4ක් එකතු වෙලා තමයි ඇහැ හැදෙන්නේ මේ මොහොතේ. කම්ම කියන්නේ පෙර කරන ලද කුසල අකුසල කර්මයයි. චිත්ත කියන්නේ අපේ සිත. ඍතුව කියලා කියන්නේ මේ බාහිර තියෙන මේ අනික් පරිසරේ. ආහාර කියන්නේ කන බොන දෑ. මේ කියන කාරණා 4 නිසා මේ ෂණයෙන් ඇහැ උපදිනවා. ඒ ෂණයෙන්ම ওই 4 නිරුද්ධ වෙනවා. කියන්නේ ඇහැ නැති වෙනවා. ඒ ඇහැ උපදින වෙලාවේ තමයි බාහිර රූපයක් ඇහි වඩින්නේ. ඒ රූපයත් කලින් එතන තිබ්බ කියන්න බෑ. දැන් මේ අපිට පේන මල් බඳුන අපි හිතනවා මේක කලින් තිබ්බා කියලා. මේකත් අර වගේම වේගෙන් ඇති වෙලා නැති වෙලා යනවා. ආන් ඒක අපිට පේන්නේ. යථාභූත ඥානෙ පහළ වෙනකොට මේක අපිට පේනවා. එතකොට ඇහත් ඇති වෙලා නැති වෙනවා රූපයත් ඇති වෙලා නැති වෙනවා. ඇහි පහළ වෙන හිත විඥාණයත් ඒ මොහොතේම ඇති වෙලා නැති වෙලා යනවා. ආන් ඇති වෙලා නැති වෙලා යන එකට කියනවා මොකද්ද? අනිත්‍යයි කියලා. එහෙනම් මෙතන තියෙන්නේ මොකද්ද මේ? අනිත්‍යයක්. අනිත්‍ය කියන්නේ උපාද තීති භංග. ඇතිවීමත් අනිත්‍යයි, පැවතීමත් අනිත්‍යයි, නැතිවීමත් අනිත්‍යයි. එතකොට ඔන්න මෙතන නිච්ච කියලා දෙකක් නෑ. මෙතන තියෙන්නේ අනිච්ච. ඒ කියන්නේ නිට්ටයයි නෙවෙයි මේක අනිත්‍යයි. ඇහක් කියලා එකක් මෙතන නෑ. ඇති වෙලා නැති වෙලා යනවා. රූපයක් කියලා එකක් මෙතන නෑ. ඇති වෙලා නැති වෙලා යනවා. ශබ්දයක් කියලා එකක් මෙතන නෑ. ඇති වෙලා නැති වෙලා යනවා.
විඤ්ඥානයක් කියල එකක් නෑ මෙතන ඇති වෙලා නැති වෙලා එනම් එක අනිත්‍යයි. එනම් යං අනිච්චං තන් දුක්කන්ති. යමක් අනිත්‍යය දේ දුකයි. එනම් දුක කියන්න පින්වත්තිමකොටද අනිත්‍ය දේටයි. දුක කියන්නේ අනිත්‍ය දේට. එනම් අනිත්‍ය කියල එකක් නැත්තං සැපයි. අනිත්‍ය කියල දෙයක් තියෙන හින්ද තමා දුක. එනම් අනිත්‍ය නන් දුක නං එතන සත්ත පුද්ගල ජීවාත්ම භාවයක් නෑ. ඔතන ආත්මයක් නෑ අනාත්මයි. කියලා අන්න එයාට අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටහෙනවා. එයාට තේරෙනවා එතකොට මේ පෙනෙනවා කියන එක මොකක්ද හේතුඵලයක්. මේක මට පේනව නෙවේ ඇස රූප එකතුවීම නිසා චක්කු විඤ්ඥානය පහළ වෙන්න ඔන්න පලය. ඇසෙනවා කියන්නෙත් අර විදිහමයි. හේතුඵලයක්. ගන්ධ දැනෙනවා කියන හේතුඵලයක්. රස දැනවා කියන හේතුඵලයක්. ස්පර්ශ දැනවා කියන හේතුඵලයක්. මතක් වෙනවා කියන හේතුඵලයක්. අන්න එයා එතන අනිත්‍ය දුක්ඛ අනාත්ම දකිනවා ඇහෙන ගන්ධ දැනෙන රස දැනෙන ස්පර්ශ දැනෙන මතක් වෙන තැන. ආන්ගේ දැකීම තුළ අන්න එයාගේ හිතේ පින්වත්නි මෝහය කැඩිලා යනවා. ඒ මෝහය කඩාගත්තේ නැත්නම් ලෝභය තියෙන්නෙත් මෝහය ආහාර කරගෙන. ද්වේෂය තියෙන්නෙත් මෝහය ආහාර කරගෙන. එතකොට ඔන්න ලෝභය නිසා මෝහය පෝෂණය වෙනවා. ද්වේෂය නිසා මෝහය පෝෂණය වෙනවා. මෝහය නිසා ලෝභය දේශය දෙකමත් පෝෂණය වෙනවා. පැහැදිලිද? තොර ලෝභය කියන එක ඇතිවෙන්ඩ පෝෂණය වෙන්නේ මෝහය. දේශය ඇතිවෙන්ඩ පෝෂණය වෙන්නේ මොහේ කියන්නේ ගොඩාක් තන්නහා වැඩිනම් ඒ තන්නහ වැඩිගෙනගේ මෝඩකම වැඩි. තෙරුණන්. ගොඩාක් තරහ යනවන. ගොඩාක් තරහ යන්නේ මොකද එයාගේ මෝඩකම වැඩි. ඉතින් එතකොට ලෝබේ දේශය වැඩිවෙන්ඩ වැඩිවෙන්න මෝහේ වැඩි යාළඟ. මෝහේ වැඩිවෙන්ඩ වැඩිවෙන් ලෝබේ දේශය වැඩි. අන්න එතකොට පින්වත්නී ඒ වැඩිවෙන්ඩ ලෝබේ වැඩිවෙනකොට දේශේ මෝහයත් ඉද්වේශය වැඩිවෙනකොට මෝහයත් නැවත මෝහය ආහාර කරගෙන ලෝභයත් දවේශයත්. තොට ලෝභය ඇසුරු කරගනත් මෝහේ තියෙනවා දවේශය ඇසුරු කරගනත් මෝහේ තියෙනවා මේ දෙක නැතුවත් මෝහේ තියෙනවා. දැන් ගත්තොත් එහෙම විචිකිච්ඡා සම්පයුක්ත චිත්තය. විචිකිච්ඡා සහගත සිතේ තියෙන්නේ ලෝභය නෑ දේශය නෑ. විචිකිච්ඡාවක් තුළ අපිට සැකයක් ආපු හම තියෙන්නේ එතන මොකක්ද? කෙලින්ම සැකය විතරයි. ඒ සැකය කියන තැනත් කෙලින්ම තියෙන මොකක්ද? මෝහය. ලෝභය දේශය නෑ. ඊළඟට උද්දච්ච සිතක් ආපු හම උද්දච්ච හිතක් කියන්නේ අපි අර කියන උඩොංගු හිතක් එහෙම නෙවේ. උද්දච්ච කියන්නේ හිතේ විසිරුණු බවක් හිතේ කලබල බවක් ආපුහම. මොකකින් හරි හිත එක පාටම කලබල වෙනවා. ඒ හිතේ ලෝභ දේශ නැහැ. කෙලින්ම තියෙන මෝහය. එතකොට ලෝභ හිතෙත් මෝහය තියෙනවා, ද්වේෂ හිතෙත් මෝහය තියෙනවා, වෙනම මෝහ හිත තියෙනවා. එතකොට මේ මෝහය ලෝභය සමගත් ඉන්නවා, ද්වේෂය සමගත් ඉන්නවා, තනියමත් ඉන්නවා. හැබැයි ලෝභයට ලෝභය සමග විතරයි ඉන්න පුළුවන්. ලෝභයට ඉන්න පුළුවන් ලෝභයයි මෝහයයි එක විතරයි. ද්වේෂයත් එක්ක ලෝභය කවදාවත් ඉන්නේ. ඒතර ද්වේෂයට ඉන්න පුළුවන් මෝහයත් එක්ක විතරයි. ලෝභ දෝෂ කවදාවත් එකට මිශ්‍ර වෙන්නේ නැහැ. ඇලීමයි ගැටීමයි හතුරු දෙන්නෙක් වගේනේ. ඇලෙන තැන ගැටෙන්නේ නැහැ, ගැටෙන තැන ඇලෙන්නේ. අන්න එහෙනම් පින්වත්නි ලොකුම අකුසලයේ තමයි මෝහය කියන්නේ. එහෙනම් මේ මෝහය තමයි අපි කඩා ගන්න ඕන. හැබැයි මෝහය විතරක් අපිට කඩන්න බෑ. ලෝභය අඩු කරන්න කිව්ව බුදුහාමුදුරුවෝ. ඒතර මෝහය අඩු වෙනවා. ද්වේෂය අඩු කරන්න කිව්වා මෝහය අඩු වෙනවා. එහෙනම් කිව්වා
දන් දෙන්න. ඔන්න දන් දෙනකොට ලෝභය අඩු වෙනවා ටික ටික. දන් දෙනකොට ලෝභය අඩු වෙනවා. සිල් රකින්නකොට ලෝභය අඩු වෙනවා. ඊළඟට භාවනා කරනකොට ලෝභය අඩු වෙනවා. ඊළඟට දන් දුන්නට තරහ යන එක නම් නැති වෙන්නේ නැහැ. නැත්තම් ඉතින් මේ උපාසකම්මලා දෙන ගානට තරහ අඩු වෙන්න වෙන්නේ. කොච්චර දෙනවද? ආන් එකට කිව්වේ කෙලින්ම මෛත්‍රිය. සිල් රැකලා තරහා යන එක අඩු වෙන්නේ. දැන් අපි දන්නවා බොහොම සිල්වත් ස්වාමීන් වහන්සේලා ඉන්නවා. අවුරුදු ගාණක් සමහරට අවුරුදු 50යි මං උපසම්පදා වෙලා කියලා. හැබැයි දාන ටික අරගෙන යනකොට බයිනවා දායකයන්ට. සීලය උපරිම තියෙනවා. හැබැයි ද්වේෂය වැඩි. ඒ කියන්නේ සීලය කියන කාරණාවට ද්වේෂය නැති වෙන්නේ නැහැ. හැබැයි සීලය කියන කාරණාවෙන් ලෝභය නැති වෙනවා. හැබැයි එක තැනකදී භාගතුන් වහන්සේ වදාලා කන්ති සීලය කියලා. ඉවසීමත් සීලයක් කියලා. ඒක ඉතින් අර ඒක උල්ලංඝනය කළා දාන එක. ඒ කියන්නේ කොටින්ම කියනවා තරහා යන එකත් දුස්සීලකමක් කියලා කොටින්ම. ඒක ටිකක් ගැඹුරට යනකොට. ඉතින් ආන් ඒකට කෙලින්ම වදාලා මෙත්තාය වික්කවේ භාවේත. මහණෙනි මෛත්‍රිය වඩව්. අන ලෝභය නැති කරන්න දන් දීලත් පුළුවන්, සිල් රැකලත් පුළුවන්, භාවනා කළත් පුළුවන්. හැබැයි භාවනා කරලා කියලා ඒකට කරන්න තියෙන්නේ ලෝභය නැති වෙන ආකාරයට කායගත සතිය, මරණානුස්සතිය, දස අසුභාදී භාවනාවන්. දේශේ නැති කරන්න කෙලින්ම මෛත්‍රී භාවනාව, කරුණා මුදිතා වුණත් කමක් නැහැ. මෝහය නැති කරන්න නම් කෙලින්ම වඩන්න තියෙන මොකද්ද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණයයි. ඔන්න ඔය විදිහට සමත විපස්සනා භාවනාවන් වඩාගෙන එනකොට, දාන සීල භාවනා පුරාගෙන එනකොට හිතේ ටික ටික ලෝභය අයින් වෙනවා, ටික ටික දේශය අයින් වෙනවා. ලෝභ දේශය අඩු වෙන්න මෝහයත් අඩු වෙනවා. ඔහොම ටික ටික අඩු වෙලා ගිහිල්ලා සම්පූර්ණයෙන් මේ උත්තමයන්ට අර පිච්ච මල් ගහෙන් මල ගැලවිලා වැටෙන්නාක් මෙන් ලෝභය නැවත හිතේ හට නොගන්න ආකාරයටම හිතෙන් ඉවත් වෙනවා. දේශේ නැවත හට නොගන්න ආකාරයටම ඉවත් වෙනවා. මෝහය හිතේ හට නොගන්න ආකාරයටම ඉවත් වෙනවා. ආන් එතන ඒ තැනටපත් වුණා නම් අන්න එතෙන්ද කියනවා අනුපාද නිරෝධය, උතුම් නිර්වාණ ධර්මයයි කියලා. ඒ කියන්නේ නැවත කෙලෙස් නූපදින තැනටම නැති වෙලා යනවා. ආන් අර ස්වාමීන් වහන්සේලා 500 භාගතුන් වහන්සේගේ මේ කෙටි අවවාදය අහලා අර මල් ටික අර මල් ගස් වලින් ගිලිහෙන්න කලින් උන්වහන්සේලා කෙලෙස් ටික හිතෙන් ගලවලා දාලා කීනාශ්‍රව තත්වයට, මහරහත් තත්වයට පත් වෙලා උතුම් පිරිනිවනට වැඩම කළා. ඉතින් පින්වත් බණ ටික අහගෙන හිටපු ඔබට, දායකත්වයේ දරපු ඔබට මේ පින්බෙලෙන් ඊතා ඉක්මනින්ම හිතේ තියෙන ලෝභය, දෝෂය, මෝහය නැමැති අකුසලයන් හිතින් ගලවාගෙන බැහැර කරලා නිවනින් සැනසෙන්නට මෙපින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කරගන්න ගමන් කල්පනා කරගන්න ඕන අද මේ ධර්ම දේශනාවේ සදහැබර දායකත්වයේ දරාගෙන කටයුතු කරන්නේ කොට්ටාවේ පදිංචි බී.එම්. වීරසිංහ මෑණියන් ඇතුළු පවුලේ සත්පුරුෂ පින්වතුන්ලා විසින් අරමුණ වශයෙන් මේ ධර්ම දානමේ පින්කමේ අරමුණ වශයෙන් පවත්ව ගන්නවා. වීරසිංහ මෑණියන්ගේ 70 වන උපන්දිනය නිමිති කරගෙන ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම මියගිය අයට පින් පැමිණවීම. මේරි නෝනා මාතාව, ඒ වගේම විල්බර්ට් වීරසිංහ, ලීලාවති ධර්මදාස මහතා, ඒ වගේම ඩග්ලස් ඉහළ නායක ඇතුළු මියගිය සංසාරගත සියලුම ඥාතීන්ට පින්දීමත්, අපවත් වදාළ දරණාගම කුසල ධම්ම පින්වත් නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට පින් අනුමෝදන් කිරීමත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ පදිංචි දනුක පුතා, ආශා දුව හා ගිහෙන් යෙහෙන් කියන ඒ මුණුබුරන්ට, ඒ වගේම දුව නිහාරි, බෑනා ගයාන් සහ සිතුම් සසුන් මිනිබිරියන්ට, මුණුබුරන්ට,
ඒ අධ්‍යාපන කටයුතු දියුණු කරගන්නට මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් පවුලේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට ධර්මදේශකයන් වහන්සේට බෞද්ධ නාලිකාවේ සියලුම දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම අගෝස්තු මස විවාහ දිවියට පිවිසෙන හිමහංසි දියණියට හා සසුන් පුතාට සෙත් ප්‍රාර්ථනා කිරීම සෝමලතා සොහයුරියට හා සුරංග පුතාට නිරෝගී සුවය දිගාසිරි සම්පත්තිය ප්‍රාර්ථනා කිරීමත් දහම් ඇසූ සියලු දෙනාට ඒ වගේම කලල්ගොඩ නිස්සරණ ආරාමේ මෑණියන් වහන්සේලා දෙනම ඇතුළු උපාසක උපාසිකාවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම කොරෝනා රෝග වසංගතයෙන් පීඩා විඳින සියලු දෙනාට නිරෝගී බව ලැබේවා. ඒ වගේම ලංකාව මෙන්ම මුළු ලෝකයේම කොරෝනා රෝගය දුරු වේවා උතුම් වූ ධර්ම අවබෝධයට මේ පින් හේතු වේවා කියන ප්‍රාර්ථනෙන් යුක්තවයි වීරසිංහ මෑණියන් ඇතුළු පිරිස දායකත්වය දරන්නේ. ඉතින් විශේෂයෙන්ම වීරසිංහ මෑණියන්ගේ 70 වන උපන්දිනයට මේ පුණ්‍ය ශක්තිය සිද්ධ කරන්න යෙදුණා. ඒ මෑණියන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ සුබ උපන්දින බවට මේ පින්බෙලෙන් උපන්දිනයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අනාගත කාලේ සද්ධර්ම අවබෝධයට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මළගිය ඥාතීන්ට ඒ වගේම ජීවත් වෙලා සිටින්නා වූ දරු දැරියන් ඇතුළු මේක රාශි වෙලා ඉන්න හැම දෙනාටත් අපවත් වේවදාල දරණාගම කුසල ධම්මනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් බොරලන්දේ වජිරඥාන පින්වත් ස්වාමින් වහන්සේට බෞද්ධ මාධ්‍ය ජාලේ කාර්ය මණ්ඩලයට ධර්ම දේශනා කළ මට ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනාට අප සියලු දෙනාටම මේ පින් නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්බුද්ධ ශාවකන්ති. ධර්ම ශ්‍රවණානිසංසයෙන් යහපතක්ම වේවා.